වස්සාන ධර්ම දේශනා අද දේශනාවෙන් ඔබට වටහලා දෙන්න බලාපොරොත්තු වෙනවා අපි කල යුතු මහා පින්කම් 8ක් පිළිබඳව. ඒවට කියනවා 8 මහා පින්කම්. මේ පින්කම් 8 එක විට කරගත නොහැකි නම් 8 වාරයකදී හෝ කරගත යුතු බවයි සඳහන් වෙන්නේ. ඒ නිසා ජීවිතයේ සරු කරන මානසික සැනසීම උරුම කරලා දෙන ඊළඟ භවයේ යහපත් ප්‍රතිසන්දියක් ඇති කරන දෙව්ලොව යාමට පවා වරම් ලැබෙන ඒ වගේම සංසාරේ ඉපදුනාට පස්සේ භවභෝග අඩුවක් නැතුව ගේ දොර යාන වාහන අඩුවක් නැතුව මිල මුදල් භවභෝග අඩුවක් නැතුව ශරීර සෞඛ්‍ය නිරෝගීකම හොඳට පවත්වාගෙන බුද්ධි සම්පන්න යහපත් ප්‍රතිසන්දියකින් හොඳ මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය පරිසරය වගේම පිනේ ආනිසංස බලයෙන් දෙව්ලොව දෙවියෙක් දිව්‍යාංගනාවක්ව උපත ලබන්නටත් මේ කුසල කර්ම 8 මා හැඟි පිටිවහලක් වෙනවාට කිසිදු සැකයක් නැහැ පින්නතුනි. ඒ නිසා අපි මේ මොහොත තුල අපි උත්සාහ කරන්න ඕන මේ කුසල් පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒ ලබා ගන්නා අවබෝධය තුල පින්නතුනි අපට මේවා සිද්ධ කිරීම තුළින් ඊට උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ පින්කම් 8 තමයි 1. කටින චීවර පූජා. 2. අෂ්ට පරිස්කාර පූජා. 3. ආවාසගයක් තනවා සංඝ සතු කර පූජා කිරීම. 4. බුදුපාමොක් මහ සංඝනට සංඝ සතු කර දන් දීම. 5. ධර්මය බුදුදහම ලිවීම ලියවීම. දහම් පොත්පත් මුද්‍රණය කර බෙදා හැරීම. 6. සංඝ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් හෝ කෙත්වත් පිදීම. 7. බුදු පිළිම තැනවීම. ධාතු චෛත්‍ය විහාරගෙවල් මල්ලාසන තැනවීම. බෝධීන් වහන්සේ රෝපණය කිරීම. බෝධි ප්‍රාකාර ඉදි කරවීම. 8. වැසිකිලි කැසිකිලි තනවා සංඝ සතු කොට පූජා කිරීම ආදිය මේ 8 මහා පින්කම් අතුරට ගැනෙනවා. මේවා එකක් එකක් ගැන අපි කාලයේ පමණට අවධානය යොමු කරමු පින්වතුනි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ පන්නිපිටිය ලියනගොඩ 1136 එක නිවසේ පදිංචි මව චාලට් බිරිඳ ප්‍රියංකා හා දරු දෙදෙනා ඇතුළු පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ සැප්තැම්බර් මාස 29 වන දින සිය උපන් දිනය සමරන ජගත් නිලන්ත ලියනගේ මහත්මයාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කටිනංච පරික්ඛාරං වාසදානංච උත්තමං බුද්ධප්පමුක සංඝස්ස දානං ධම්මස්ස ලේකනං කෙත්ත දානංච සංඝස්ස පටිමා කරණං පිච කරණං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤානි උච්චරේති.
ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ පන්නිපිටිය ලියනගොඩ 1136 නිවසේ චාලට් මව බිරිඳ ප්‍රියංකා හා දරු දෙදෙනා විසින්. ඉතින් මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ තමයි 2021 9 වෙනි මාසේ 29 වන දින ජන්මදිනයේ යෙදෙන ජගත් නිලන්ත ලියනගේ මහතාට නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. අප සැමටම ගෞතම බුදුසසුනේ නිර්වාණ අවබෝධය ලැබීම පිණිස හා මුළු ලෝකයෙන්ම කොවිඩ් වසංගතය දුරු වේවායි ප්‍රාර්ථනා කිරීම. ඉතින් මේ පින්වතුන්ගේ ඒ අදහස ඉෂ්ට වෙන්නට අපි ප්‍රාර්ථනා කරනෝ, විශේෂයෙන් ජගත් නිලන්ත ලියනගේ මහත්මයාට සුබ උපන් දිනයක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, චිරජීවනය ලැබේවා, ආයුරාෝග්‍ය භාග්‍ය සම්පත්තිය උදා වේවා, වාසනාවන්ත අනාගතයක්ම උදා වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. තවත් අරමුණු කීපයක් සඳහන් කරනවා. අපි ඒවා ධර්මදේශනාව අවසානයේදී පින්වතුනි සඳහන් කරලා ආශිර්වාද කිරීම, පුණ්‍යානුමෝදනා කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යය විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරමින් ධර්මාවබෝධය ලබා ගැනීම සඳහාත් දහම් දැනුම වර්ධනය කර ගනිමින් තියෙන ධර්මයේ ඇති තමන්ට දැනගත යුතු සැකතැන් තියෙනවා නම් ඒවා දුරු කරගෙන, අහපු නැති දෙයක් නම් දැනගෙන, අහපු දෙයක් නම් ඒ වඩාත් වර්ධනය කරගෙන, සිතේ නොසන්සුන් බවක් තියෙනවා නම් සංසුන් මානසිකත්වයක් ඇති කරගෙන, ජීවිතයේ තුල වැරදි අඩුපාඩුකම් දුර්වලකම් තිබුණා නම් ඒවා මග හරවාගෙන, වැරදි දැක්මකට වැටිලා තිබුණා නම් ඒ වැරදි දැක්මෙන් ඉවත් වෙලා නිවැරදි දැක්මක් ඇති කරගන්න සම්‍යක් දෘෂ්ටියට එළඹෙන්න ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍යයි. ඒ වගේම හිත තුළ මානසික සැනසීම උරුම කරගෙන වඩාත් අර්ථ සම්පන්න ජීවිතයක්, සතුටු සහගත ජීවිතයක් ගත කරන්න ධර්ම ශ්‍රවණය තුළින් බලාපොරොත්තු වෙනවා. තමන්ගේ ජීවිතයට බලපාපු දුක්ඛම් කටුළු ප්‍රශ්න හමුවෙහි මානසිකව ඇද වැටෙන්නේ නැතුව, සැලෙන්නේ නැතුව, ඒවාට නිර්භයව මුහුණ දීලා ඒවා සාධාරණව විසඳගෙන මානසික ශක්තිය ගොඩනගාගෙන ඉදිරියට යන්න, මෙලොව වශයෙන් ජීවිතය සාර්ථක කරගෙන පරලොව සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබාගෙන, විශේෂයෙන් ආධ්‍යාත්මික සංවර්ධනය ගොඩනගාගෙන සකල ක්ලේශයන් ප්‍රහීන කරලා අමා මහ නිවනින් සැනසෙන්න මේ ධර්මය පාදක කරගන්න බලාපොරොත්තු විය යුතුයි. පින්නතුනි, බණපදයක් අහන්න නැතුව ලෝකේ කාටවත් නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. අඩුම ගණනේ භාවනා කමඨහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කළ යුතුයි. සමහරු ධර්මය දැනගන්නවා, ඒ ධර්මයේ කොච්චර
දැනුවත් වුණත් සිල්වත්ව හිටියත් භාවනාවකට යොමු නොවන පිරිසක්. සමහරු ඉන්නෝ ධර්මීය ගැන දැනීමක් ඥානයක් නැහැ. භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා භාවනාවට පෙළඹෙනවා. එතකොට ඒ ගුරුවරයා කියන ආකාරයට කටයුතු කරමින් ඉන්නවා. මේ දෙකම හරියන්නේ නැහැ පින්වතුනි. පර්‍යාප්තිය නැතුව ධර්මඥානීය ධර්මීය පිළිබඳ දැනීමක් නැතුව අපට ප්‍රතිපත්තියට ඒ තුලින් ප්‍රතිවේදය නිවනට යන්න බෑ. ඒ නිසා ධර්මඥානීය ලබා ගන්න ගමන් භාවනාවට යොමු වෙන්න ඕන. භාවනාවට යොමු වෙන කෙනා ධර්මය පිළිබඳ දැනුම තියෙන්න ඕන. මේ දෙකම එකට ගමන් කළ යුතුයි. එහෙම නැතුව ධර්මය පිළිබඳ දැනුම ලබාගෙන නිශ්ශබ්දව ඉඳලත් බෑ. ධර්මය පිළිබඳ දැනුම නැතුව භාවනාවට යොමු වෙලත් බෑ. ඒ නිසා මේ දෙකම සමගාමීව යා යුතුයි. එතකොට තමයි අපිට මේ කෙලෙස් ඇති වෙන හැටි, පවතින හැටි, නැති වෙන හැටි, ඒවා ප්‍රහාණය කරන හැටි අපට වැටහීමක් ලබා ගන්න පුළුවන් වන්නේ ඒ තුලිනුයි. එහෙම නැත්නම් ඒ தත්ත්වය අපට වටහා ගන්න බෑ. එහෙනම් ධර්මයේ ශ්‍රවණය කොච්චර වැදගත්ද පින්වතුනි. දැන් මෙහි දායකත්වයේ ගන්න පින්වතුන් බලන්න. පින්වතුනි, ඔබ ලෝකයාට බණ අහන්න සලස්වනවා. බණ ඇසීම, ධර්ම සාකච්ඡා පැවැත්වීම, දහම් පොත්පත් කියවීම, සමත භාවනාව වැඩිම, ඒ තුලින් විදර්ශනාවට යාම. මේක තමයි අදාළ පිළිවෙල. මේ පිළිවෙල ඔස්සේ තමයි අපි යා යුතු වන්නේ. එතකොට තමයි අපි සාර්ථක. පින්වතුනි, ඔබ ධර්ම ශ්‍රවණය කරනෝ විතරක් නෙමෙයි, ලෝකයාට බණපදයක් අහන්න සලස්වනවා. එතකොට එය මොනතරම් ආනිසංස ගෙන දෙන පුණ්‍ය කර්මයක්ද? සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලු දානයන් පරදවා ධර්ම දානේ ජය ගන්නවා. ඉතින් පින්වතුනි, අද දේශනාවෙන් ඔබට වටහලා දෙන්න බලාපොරොත්තු වෙනවා අපි කල යුතු මහා පින්කම් 8ක් පිළිබඳව. ඒවට කියනවා 8 මහා පින්කම්. මේ පින්කම් 8 එක විට කරගත නොහැකි නම් 8 වාරයකදී හෝ කරගත යුතු බවයි සඳහන් වෙන්නේ. ඒ නිසා ජීවිතේ සරු කරන, මානසික සැනසීම උරුම කරලා දෙන, ඊළඟ භවයේ යහපත් ප්‍රතිසන්දියක් ඇති කරවන, දෙව්ලොව යාමට පවා වරම් ලැබෙන, ඒ වගේම සංසාර ඉපදුනාට පස්සේ භවභෝග අඩුවක් නැතුව, ගේ දොර යාන වාහන අඩුවක් නැතුව, මිල මුදල් භවභෝග අඩුවක් නැතුව, ශරීර සෞඛ්‍ය නිරෝගීකම හොඳට පවත්වාගෙන බුද්ධි සම්පන්න යහපත් ප්‍රතිසන්දියකින් හොඳ මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය පරිසරය වගේම පිනේ ආනිසංස බලයෙන් දෙව්ලොව දෙවියෙක් දිව්‍යාංගනාවක්ව උපත ලබන්නටත් මේ කුසල කර්ම 8 මා හැඟි පිටිවහලක් වෙනවාට කිසිදු සැකයක් නැහැ පින්වතුනි. ඒ නිසා අපි මේ මොහොත තුල අපි උත්සාහ කරන්න ඕන මේ කුසල් පිළිබඳව අවබෝධයක් ලබාගෙන, ඒ ලබා ගන්නා අවබෝධය තුල පින්වතුනි අපට මේවා සිද්ධ කිරීම තුළින් ඉතා උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මා මාතෘකා වශයෙන් මතක් කළේ ඒ 8 මහා පින්කම් පිළිබඳවයි. ඒ පින්කම් 8 තමයි: 1.
කටින චීවර පූජාව. 2 අෂ්ට පරිස්කාර පූජාව. 3 ආවාසගයක් තනවා සංඝ සතු කර පූජා කිරීම. 4 බුදුපාමොක් මහ සංඝනට සංඝ සතු කර දන් දීම. 5 ධර්මය බුදු දහම ලිවීම ලියවීම. දහම් පොත්පත් මුද්‍රණය කර බෙදා හැරීම. 6 සංඝ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් හෝ කෙත්වත් පිදීම. 7 බුදු පිළිම තැනවීම. ධාතු චෛත්‍ය විහාර ගෙවල් මල්ලාසන තැනවීම. බෝධීන් වහන්සේ රෝපණය කිරීම බෝධි ප්‍රාකාර ඉදි කරවීම. 8 වැසිකිලි කැසිකිලි තනවා සංඝ සතු කොට පූජා කිරීම ආදිය මේ 8 මහා පින්කම් අතුරට ගැනෙනවා. මේවා එකක් එකක් ගැන අපි කාලයේ පමණට අවධානය යොමු කරමු පින්වතුනි. පළමු පින්කම තමයි මේ 8 මහා පින්කම් අතුරේ ගැනෙන වැඩිම ආනිසංසයක් ගෙන දෙන පින්කම තමයි කටින චීවර පූජාවක් සිද්ධ කිරීම. පින්වතුනි මේ යන්නේ වස් කාලය මේ ගත වෙන්නේ. වස් තුන් මාසයේ දැන් අවසාන මාසයට අපි ආසන්න වෙලා එළඹෙමින් ඉන්නේ. වස් තුන් මාසය අවසන් වුණාට පස්සේ ඊළඟට එළඹෙන්නේ චීවර මාසයයි. මේ චීවර මාසය තුල ලෝකේ කොතැනක ථේරවාදී භික්ෂුවක් හිටියත් මේ කාලයේදී කටින චීවර පූජාවක් සිද්ධ කරනවා. මේ කටින චීවර පූජාව විශේෂයෙන් පින්වතුනි මේ වස් විසීම කොටස් දෙකක් තියෙනවානේ භික්ෂුන් වහන්සේලා. එකක් තමයි පෙරවස් සමාදානය. අනෙක තමයි පසුවස් සමාදානය. පෙරවස් සමාදානය පසුවස් සමාදානය කියන දෙකෙන් පෙරවස් සමාදානය සිදු කළ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින ආරාමයකදී පමණක් සිදු කරගත හැකි පින්කම තමයි කටින චීවර පූජාව. එතකොට පින්වතුනි වසරේ එක් අවුරුද්දක එක්වරක් පමණක් සිදු කරගත හැකි ඕනෑම කාලයක සිදු කරගත නොහැකි චීවර මාසය තුල පමණක් සිදු කරගත හැකි එහෙත් පෙරවස් සමාදානයෙන් වස්විසූ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින වස් ශික්ෂාව කඩ නොකර ආරක්ෂා කළ මහා පවාරණයෙන් පවාරණය කළ විහාරස්ථානයකදී පමණක් සිද්ධ කරගත හැකි උදාරතර මාහැඟි පින්කමක් වශයෙන් මේ කටින චීවර පූජෝත්සවය සඳහන් කරන්න පුළුවන්. මෙහි තියෙන විශේෂත්වය තමයි පින්වතුනි කටින චීවරයක් වෙනත් පින්කම් අපිට ඕන කාලෙක සිද්ධ කරන්න පුළුවන්. බුද්ධ ප්‍රතිමාවක් ඉදි කරවීම, චෛත්‍යයක් ඉදි කරවීම, බෝධි ප්‍රාකාරයක් ඉදි කරවීම, ආවාසකයේ ඉදි කරවීම, විහාරස්ථානවලට කෙත්වතු පූජා කිරීම, වැසිකිලි කැසිකිලි තනවා පූජා කිරීම, දහම් පොත්පත් ලියවීම මුද්‍රණය කරවීම, මේවා සංඝ සතු කොට දන් දීම, අටපිරිකරක් පූජා කිරීම මේවා සිද්ධ කරන්න පුළුවන් ඕනම කාලෙක. ඒ වුණාට පින්නතුනි කටින චීවර පූජාවක් එසේ සිද්ධ කරන්න බෑ. අර මා කිව් මූලික අවශ්‍යතා සම්පූර්ණ වෙච්ච විහාරස්ථානයකට සම්බන්ධව එක අවුරුද්දක එක්වරක් පමණක් සිදු කළ හැකි මහා පුණ්‍ය කර්මයක් ලෙස මෙය සඳහන් කරන්න පුළුවන්. පින්වතුනි මේ කටින චීවර පූජාව විශාල ආනිසංසයක් ගෙන දෙන
පින්කමක්. කටින කියන වචනේ තේරුම සාර බහර වස්තුව කියන එකයි. එහෙනම් මේ පූජාව එසේ මෙසේ පූජාවක් නෙවෙයි. මහා පූජාවක්, ආනිසංස බිඳිය නොහැකි, කැඩිය නොහැකි, යන යන භවයකදී විපාක සැප විපාක ගෙන දෙන චක්‍රවර්ති රාජ සම්පත් පවා ලබාගත හැකි සෙසු ගුණධර්ම සම්පූර්ණ කරලා තියෙනවා නම් මේ පින්කමත් හේතු කරගෙන එය ලබා ගන්න පුළුවන්. දෙව්ලොව උපදින්න තරම් වාසනාව ලැබෙන මනුෂ්‍යත්වය තුල පින්වතුනි සෙසු පසුබිම සකස් කරගත්තාම ත්‍රි හේතුක ප්‍රතිසන්දියකට පවා හේතු වන උදාරතර මහා පුණ්‍ය කර්මයක්. එතකොට මේ පූජාව පින්වතුනි විශේෂ ආනිසංස ගෙන දෙන්න බලපාන කාරණා කීපයක් තියෙනවා. අනිත් පින්කම් ඕනම කාලයක කරන්න පුළුවන්. කටින පින්කම එහෙම කරන්න බෑ. ඒ වගේම යමක් සාංගිකව පූජා කරනකොට අපි පූජා කරන්නේ සාමාන්‍යයෙන් භික්ඛු සංඝස්ස දේම කියලා. භික්ෂූන් වහන්සේලාට පූජා කරනවා කියන අර්ථයෙන් තමයි පූජා කරන්නේ. එතකොට ඉමම් භික්කම් භික්ඛු සංඝස්ස දේම. මේ භික්ෂාව, මේ දාණය ත්‍රිකාලික මහා සංඝරත්නයට, භික්ෂු මහා සංඝරත්නයට පූජා කරනවා. මෙහෙමයි පූජා කරන්නේ. එතකොට මෙතන භික්ෂූන් වහන්සේලා විතරයි ඇතුළත් වෙන්නේ. නමුත් කටින චීවර පූජාවක් හෝ කටින වස්ත්‍රයක් පූජා කරනකොට එහෙම නෙමෙයි අපි පූජා කරන්නේ. උභය සංඝයාටයි. භික්ෂු භික්ෂුණී උභය සංඝයාම අරමුණු කරගෙන කරන පූජාවක් නිසා තමයි මෙහි ආනිසංස වැඩි. ඔන්න ආනිසංස ගෙන දෙන ආකාරය. එනම් මහා ආනිසංස ගෙන දෙන පින්කමක් මේක. තුන්වෙනි කරුණ ශාසනය සිද්ධ කරන කිසිම පින්කමකට විනය කර්මයක් සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් මේ කටින පූජාවට, චීවර පූජාවට අනිවාර්යෙන් විනය කර්මයක් සම්බන්ධ වෙනවා. දැන් කටින චීවරයක් හෝ වස්ත්‍රයක් අපි පූජා කළාම පින්වතුනි භික්ෂූන්ට පූජා කරන්නේ සාංගිකව. එතකොට අපි කිව්වා උබතෝ සංඝයාටම පූජා කරනවා. ඉමං කටින චීවරං, මේ කටින චීවරය, එහෙම නැත්නම් ඉමං කටින දුස්සං, මේ කටින වස්ත්‍රය භික්ඛු සංඝස්ස දේම. එහෙම කියන්නේ නැහැ. භික්ඛු කියන වචනේ කියන්නේ නැතුව කියනවා සංඝස්ස දේම කියලා. එහෙනම් උබතෝ සංඝයාටම පූජා කරන පූජාව. මෙහිම පූජා කළාට පස්සේ මේ කටින චීවරය හෝ වස්ත්‍රය අරගෙන පෝය සීමාවකට යන්න ඕන. පෝය සීමාවකට ගිහිල්ලා එහිදී එය සිවුරක් අඩුපාඩුව තියෙන එක් භික්ෂුවකට පවරනවා. සිවුරක් අඩුපාඩුව තියෙන එක් භික්ෂුවකට පවරනවා. ඒක පෝය සීමාවෙදී තමයි සිද්ධ කරන්නේ. උපසපන් භික්ෂූන් වහන්සේලා එකතු වෙලා. ඒක විනය කර්මයක්. විනය කර්මයකින් තමයි පවරන්නේ. ඒකයි මා කිව්වේ විනය කර්මයක් සම්බන්ධ වෙන එකම පින්කම කටින චීවර පූජෝත්සවය. එතකොට ආනිසංස වැඩි වෙන්න ඒකත් බලපෑවා. ඔන්න කාරණා තුනක් කිව්වා ආනිසංස වැඩි වෙන්න බලපාන. එක ඕනම කාලයක සිද්ධ කරන්න බෑ. වස්විසු භික්ෂූන් වහන්සේලා වැඩ සිටින ආරාමයකදී වස් කාලය අවසන් වුණාට පස්සේ චීවර මාසි පමණක් සිද්ධ කරන්න පුළුවන් පින්කම. දෙක මෙය භික්ෂු සංඝයාට විතරක් සාංගිකව පූජා කරන පූජාවක් නෙවෙයි, භික්ෂු භික්ෂුණී උභය සංඝයාටම කරන පූජාවක්. තුන මේට විනය කර්මයක් සම්බන්ධයි. ඒ නිසා අපට පේනවා මේ විනය කර්මය සම්බන්ධ වූ
උදාරතර මහා පින්කමක් ලෙස මේ සඳහන් කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනි මේ කටින චීවර පූජාව අපි දන්නවා එක පවුලක පින්වතුන් බොහෝ දුරට බාර ගන්නවා නැත්නම් පවුල් කීපයක. ඒ වුණාට මෙයට සම්බන්ධ වෙන හැම දිනකටම මෙහි ආනිසංස ලැබෙනවා. ඒ වගේම කටින චීවර පූජෝත්සවයට යාබදව සිද්ධ කරන හැම පින්කමකින්ම අර කටින චීවර පූජෝත්සවයෙන් ලැබෙන ආනිසංස වගේම ආනිසංසයක් ලැබෙනවා. එහෙනම් ඒකත් සුවිශේෂී අදහසක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. එතකොට විහාරස්ථානයක බොහොම මහත් හරසරින් වසරේ සිද්ධ වන අතිවිශිෂ්ට පින්කම ලෙස මෙය සිද්ධ කරන සදහැවතුන් ඊටාම ගෞරවයෙන් ඊටාම ශ්‍රද්ධාවෙන් මේ කාලේ කටයුතු කරන එක පැත්තකින් ස්වාමීන් වහන්සේලා වඩාත් සීලවන්ත ගුණවන්ත පිරිසක් බවට පත් වෙනවා. අනෙක් පැත්තෙන් දායක පින්වතුනුත් සීලවන්ත ගුණවන්ත පිරිසක් බවට පත් වෙලා ගිහි පැවිදි සම්බන්ධය හුඟක් වර්ධනය වෙමින් විහාරස්ථානවල නොකඩවා අකණ්ඩව පින්කම් කරන සුවිශේෂී කාලයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මේ කොවිඩ් වසංගතය නිසා මේ කාලේ මේ අවුරුදු 2ක කාලයක් එය සිද්ධ කරන්නට බැරි වුණත් මෙය පින්වතුනි ඊටාම උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන මහා පින්කමක් ලෙස මෙය සඳහන් කරන්න පුළුවන්. අටමහා පින්කම් අතුරට ගැනෙන මහා පින්කමක් ලෙස මෙය සඳහන් වෙනවා. දෙවැනි පින්කම තමයි අෂ්ට පරිස්කාර පූජාව. අටපිරිකරක් කියලා කියන්නේ භික්ෂුවකට අවශ්‍ය කරන ඇඳුම් 8ක් අටපිරිකර වශයෙන් තියෙනවා. මොනවද? තනිපට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර, පාත්‍රය, දැලිපිහිය, පෙරහන් කඩ, පටිය, නූල් බෝලේ සහ ඉදිකටු. මෙන්න මේවට කියනවා අෂ්ට පරිස්කාරය කියලා. එතකොට භික්ෂුවක් වෙන්නට මෙන්න මේ 8 අවශ්‍යයි. මේ 8 තිබූ පමණින් මහාන වෙන්න බෑ. ඒකට සුදුසුකමක් තියෙන්න ඕන, කැමැත්තක් තියෙන්න ඕන, වීරයක් තියෙන්න ඕන, පෙරපින් තියෙන්න ඕන, මේ වගේ ස්වභාවයක් තියෙන්න ඕන. ඒ නිසා මෙවැනි පින්කම් අපි ජීවිතේ සිද්ධ කරගත යුතුයි. බොහෝ අය අපට ඇවිල්ලා කියලා තියෙනවා හාමුදුරුවනේ අපි මේ පින්කම් 8ම දැන් සිද්ධ කරගෙන තියෙනවා. අපි පන්සලේ චෛත්‍යයක් හැදුවා. අපි පන්සලේ බුද්ධ ප්‍රතිමාවක් ඉදි කළා. අපි පන්සලේ ආවාසගය හැදුවා. අපි පන්සලේ වැසිකිලි පද්ධතිය හැදුවා. අපි පන්සලට කිත්වත් පූජා කළා. මේ වගේ විවිධ පින්කම් කරපු පින්වතුන් ඇවිල්ලා කියන බොහෝම සන්තෝෂයෙන්. ඇයි පින්වතුනි අපට මැරෙනකොට ගෙනියන්න තියෙන ඔච්චරයිනේ. හම්බ කරපු සේරම දාලයා. අබමල් රේණුවක දෙයක් ගෙනියන්න බෑ. කොච්චර ධනස්කන්ධයක්. ලොරි ගණන් නෙමෙයි කඳු ගණන් සල්ලි එකතු කරගෙන තිබුණත් වැඩක් නෑ. ඉන්නකම් ඕන සල්ලි නමුත් මැරෙනකොට ගෙනියන්න බෑ. එහෙනම් පින්වතුනි මේ පින්කම් කරගත්තු එක්කිනා දිනුන්ද නැද්ද? දිනුම් ජයග්‍රහණය කරලා. ඇයි? තමන්ගේ ජීවිත කාලේ මේ වගේ උදාරතර පින්කම් සමහර සදහැවතුන් සදහැවතියන් මෙවැනි පින්කම් කරන්න අප්‍රමාණ ගෞරවයෙන් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් එවැනි ස්වභාවයක් අපට පැහැදිලිව දකින්න තියෙනවා පින්වතුනි. සමහර බෞද්ධ පිරිස් පිළිබඳව අවධානය යොමු කළා. එහෙනම් මේ අෂ්ට පරිස්කාර පූජාවත් මහා ආනිසංස ගෙන දෙන පින්කමක්. ඇයි? භික්ෂූන්ට අවශ්‍ය කරන ඇඳුම් නීමේ තියෙන්නේ. දැන් පින්වතුනි චීවරයක් පිළිබඳව අවධානය යොමු කරාම චීවරය අනිත් වස්ත්‍රවලට ඔබ ගිහි පින්වතුන් අඳින පළඳින වස්ත්‍රවලට වඩා වෙනස්. ඔබේ වස්ත්‍ර කාලෙන් කාලේ වෙනස් වෙනවා. විලාසිතා අනුව, රට අනුව, කාලගුණික දේශගුණික විපර්යාස අනුව මේවා වෙනස් වෙනවා.
නමුත් භික්ෂුවගේ ඇඳුම කවදාවත් වෙනස් වුණේ නැහැ. එදත් එකයි අදත් එකයි. ඒ නිසා මේ අටපිරිකර පූජාව ඊටාම වැදගත් පූජාවක්. ශාසනයේ සඳහන් වෙනවා පින්වතුනි උපසම්පදා වර්ග 8ක් පිළිබඳව. ඒ වර්ග 8 තුල තියෙනවා පළවෙනි උපසම්පදාව තමයි ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව. දැන් සංසාරේ කුසල් කරලා නම් රහත් වීමට අවශ්‍ය කරන පෙරපින් තියෙන්න ඕන. ඒකට අවශ්‍ය කරන කුසල ශක්තිය වර්ධනය කරගෙන තියෙන්න ඕන. ආධ්‍යාත්මික ගුණධර්ම පුරුදු පුහුණු කරලා තියෙන්න ඕන. මේ తত্ত্বය ගොඩනගාගෙන තියෙන කෙනෙකුට පින්වතුනි පුළුවන් වෙනවා මේ උදාරතර ආනිසංස ලබන්න. ඒ තමයි බුදු කෙනෙක් හමුවේ අර මා කියු ජීවිතයට අවශ්‍ය කරන පාරමිතා කුසල ධර්ම පුණ්‍ය ශක්තිය වර්ධනය කරගෙන තියෙනවා නම් ඒ අතරේ අෂ්ට පරිස්කාර පූජාවකුත් සිද්ධ කරගෙන තියෙනවා නම් එහි ආනිසංස හැටියට ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලබා ගන්න පුළුවන් වෙනවා. ශාසනයේ ලබා දුන් පළමු පැවිදි උපසම්පදාව. එතකොට මේ උපසම්පදාව ලබන්න පුළුවන්. කොහොමද? අර ආනිසංසයකට එකතු වෙලා බුදු කෙනෙක් හමු වේදී බුදුරජාණන් වහන්සේ කතා කරනවා තමන්ගේ දකුණු ශ්‍රී හස්තය දිගු කරලා ඒහි භික්ඛු චර බ්‍රහ්මචර්යං සම්මා දුක්ඛස්ස අන්තකිරියාය. මහණ මෙහියෙන් බඹසරේ හැසිරෙන්න දුක් කෙලවර කරන්න. මෙන්න මේ විදියට පැවිද්දත් උපසම්පදාවත් එක විට ලබා ගැනීමේ වාග්ය ඇති වෙනවා. ඔන්න බලන්න අෂ්ට පරිස්කාර පූජාවක් කොයිතරම් ආනිසංසගෙන දෙනවද? අපි මේ අටම එක සැරේ බැරි නම් අට සැරේකදී හරි අටපිරිකරකට අවශ්‍ය කරන දේවල් පූජා කරගන්න ඕන. සමහරු 12 පිරිකර පූජා කරනවා. 12 පිරිකර 16 පිරිකර පූජා කිරීමක් දකින්න පුළුවන්. ඉතින් මේකට එකතු කරන කුඩයක්, පාවහන් දෙකක් මේ ආදී දේවලුත් සමහර පින්වතුන් එකතු කරනවා. ඉතින් මේකට වටාපතක් සමහරව එකතු කරනවා. කුඩයක් එකතු කරනවා. ඉතින් මේ වගේ දේවලුත් එකතු කරලා පූජා කරනවා. ඒවත් හැම එකකින්ම මහා ආනිසංස ලැබෙන බව ඔබ කියවලත් ඇති, දැනුවත් වෙලත් ඇති. ඇත්තටම ඒවත් ආනිසංස ලැබෙන පින්කම්. ඒ කරන්නේ ශාසනය වෙනුවෙන්නේ පින්වතුනි. ඉතින් ශාසනය වෙනුවෙන් කරන පින්කම් වල ආනිසංස අප්‍රමාණව ලැබෙන බව ඔබ තේරුම් ගන්න ඕන. එතකොට කටින පූජාව වගේම අෂ්ට පරිස්කාර පූජාවකුත් සිද්ධ කරගත්තාම අපි දැන් පින්කම් දෙකක් කරගත්ත වෙනවා. කොච්චර වාසනාවක්ද? ඒ නිසා මේ වාසනාව මනුස්සත්වය ලබාගත් හැම කෙනෙකුම උදා කරගන්නේ නැහැ. සමහරු තණ්හාවෙන්, කොම්මැයිකමෙන්, මසුරුකමින් ගොඩ ගහගෙන ඉන්න මිස මෙවැනි දෙයක් කරන්න හිතන්නේවත් නැහැ. ඇයි සල්ලි දුන්නම අඩු වෙයි කියලා ගොඩ ගහන එකමයි කරන්නේ. හැබැයි ගොඩ ගහලා තියලා තණ්හාවෙන් මැරිලා යනවා. අන්තිමට මනුෂ්‍යත්වයේ ලබන්නත් බෑ. പ്രേත ලෝකේ පෙරේතෙක් වෙලා උපදිනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕන අපේ ජීවිතය තුල අපි මෙවැනි උදාරතර පින්කම් කරගත්තොත් මොන තරම් වටිනවද කියන එක. ඒ නිසා අටපිරිකර පූජාවත් මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක්. මහා පුඤ්ඤා, මහා පඤ්ඤා, මහා තේජා, මහා බල. මහා පුඤ්ඤා මහා පින් නැතිව උපදින්න. මහා පඤ්ඤා මහා ප්‍රඥාවන්ත ඇතිව උපදින්න. මහා පුඤ්ඤා මහා පඤ්ඤා මහා තේජා මහා තේජවන්තව උපදින්න. මහා බල මහා බල සම්පන්නව උපදින්න මේ හේතු වෙනව පින්වතුනි. කොයිතරම් ආනිසංස ලැබෙන පින්කන්ද මේ. මෙවැනි පින්කම් අපි කරගෙන තියෙන්න ඕන ජීවිතේ. ගිහි වේවා පැවිදි වේවා. ගිහියන්ට විතරක් නෙවෙයි. ගිහි පැවිදි අප දෙපාර්ශවයම මෙවැනි පින්කම් සිද්ධ කරගෙන තිබිය යුතුමයි. සංසාරේ අප්‍රමාණ සැප
පුණ්‍යවන්ත භාවය වර්ධනය කර ගැනීම සඳහා. ඊළඟ තුන්වෙනි පින්කම තමයි අටමහා පින්කම් අතුරට ගැනෙන පින්වතුනි. ආවාසගයක් තනවා සංඝ සතු කොට පූජා කිරීම. වාස දානංච උත්තම. ආවාසගයක් තනවා පූජා කිරීම. පින්වතුනි භික්ෂූන්ගේ පරිහරණයට එදා අපි අතීතයට ගියාම රාජරාජ මහා මාත්‍යාදීන් බලන්න කොච්චරනම් විහාරස්ථාන ඉදි කරලා චෛත්‍ය ඉදි කරලා මොන තරම් ශාසනීය උන්නතිය සලස්වන්නට ක්‍රියා කරලා තියෙනවාද බලන්න පින්නතුනි. දැන් අපට පේනවා විවිධ අවස්ථාවන් වලදී ඒවා හදලා පූජා කරලා තියෙන්නේ සංඝ සතු කරලා. ආගතා නාගතස්ස චාතුද්දිසස්ස සකලස්ස බික්කු සංඝස්ස දේම. ආවාසී හදලා ඒක ලියලා තිබ්බා පූජා කරනකොටම ආගතා නාගතස්ස ආවා ඌද නොආවා ඌද. චාතුද්දිසස්ස සතර දිසින් වඩින සකලස්ස සියලු බික්කු සංඝස්ස දේම බික්කු සංඝයාට පූජා කරනවා. බලන්න පින්නතුනි කොච්චර වැදගත්ද. එතකොට ශාසනයේ උන්නතිය සඳහා. මොකද මේක පුජ්‍යලික පූජාවක් නෙවෙයි. භික්ෂූන් වහන්සේලා පරපුරෙන් පරපුර පරිහරණය කරමින් ඉස්සරහට යන දෙයක්. මෙය ශාසනීය වෙනුවෙන් තමයි මේ විහාරස්ථාන ඉතිරි වෙන්නේ. එතකොට මහ ජනතාවට වැඳුම් පිදුම් කරලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න පෝෂණය කරගන්න තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඒ නිසා එවැනි තත්ත්වයක් අපි ගොඩනගා ගන්නට ක්‍රියා කරන්න ඕන පින්නතුනි. ඒ නිසා ආවාසයක් සම්පූර්ණ හදන්න මුදල් නැත්තම් ඒකට වැලි දෙන්න පුළුවන්, ගඩොල් දෙන්න පුළුවන්, සිමෙන්ති දෙන්න පුළුවන්, කළුගල් දෙන්න පුළුවන්. ඊළඟට Tamanට ශක්ති පමණින් මුදල් පූජා කරන්න පුළුවන්. මොකද මේ ආවාසය ඉදි වෙනකොට Tamanට දැනෙන්නේ අප්‍රමාණ සතුටක්. අපි ගත්ත මහන්සිය සාර්ථක වෙලා නේද? හාමුදුරුවෝ මේක මුල් වෙලා හදලා තියෙනව නේද කියලා Tamanට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ නිසා විහාරස්ථාන ඉදි වෙන්නේ, විහාරස්ථාන පවතින්නේ සදහැවතුන්ගේ මැදිහත් වීම පරිත්‍යාගය මත. භික්ෂූන් වහන්සේලා ඒ දායකයන් පරිත්‍යාග කරන මුදලින් ඒ හැම සතයක්ම ඒවා සඳහා වියපැහැදම් කරමින් කටයුතු කරන්න ඕන. එහෙම නොවුනොත් ස්වාමීන් වහන්සේට ඒක පුජ්‍යලිකව කරගත්ත පාප කර්මයක් වෙනවා. ඒ නිසා පින්නතුනි හැම විටම ඒ ආවාසී නඩත්තු කටයුතු තියෙනවා. ඒ ආවාසී දැන් පන්සලක විහාරස්ථානයක මුදල් පූජා කරාම බලන්න මුදල් පූජා කිරීම සමහරව හිතන හොඳ නැද්ද දන්නේ නැහැ කියලා. ඉතින් මුදල් නැතුව කොහොමද පින්නතුනි ලයිට් බිල ගෙවන්නේ? වතුර බිල ගෙවන්නේ? ටෙලිෆෝන් බිල ගෙවන්නේ? ඉතින් ඒව නැතුව බෑ. පන්සලට මොකක් හරි අවශ්‍යතාවක් වුණාම මුදල් දීලා ගේන්න වෙනවා. සමහර වෙලාවට එළවලු ටික, පළතුරු ටික ගේන්න වෙනවා. දාන්නේ නැති දවසට. ඊළඟට ලයිට් එකක් පිච්චුනහම ඒක නැවතත් යථා තත්ත්වයටපත් කරන්න ඒක මුදල් දීලා ගේන්න ඕන. විවිධ අවශ්‍යතා තියෙන විහාරස්ථානේ. ලෙඩක් දුකක් හැදුනහම බෙහෙත් ටික ගන්න ඕන. කොච්චර දේවල් තියෙනවද? ඒ නිසා මේ සමහරු ඒ වැරදි අවබෝධයක් ලැබලා තියෙනවා. මුදල් පූජා කිරීම හොඳ නැහැ කියලා ඒක වැරදි. අනිවාර්යයෙන්ම විහාරස්ථානයක් නඩත්තු කරගෙන යද්දී භික්ෂුවට ඒවාට මැදිහත් වෙන්න වෙනවා. මොකද ඒවායේ අනසක ඒවායට අවවාද අනුශාසනා කිරීම, ඒවා පවත්වාගෙන යාම, ඒවා සංවිධානය කිරීම නැතුව කරන්න බෑ. ඉතින් විහාරස්ථානයේ දැන් වාර්ෂිකව හුණු පිළියම් කරන්න ඕන. මේ සුණු පිළියම් කිරීමට සායම් ගේන්න ඕන, වැඩ කුඩී ගෙවන්න ඕන. ඉතින් ඒව ගොඩක් තියෙනවා සෑම විහාරස්ථානයකම. ලොකු කුඩා හැම පන්සලකම. ඉතින් ඒවාට අවශ්‍ය දේ පූජා කිරීම මහත්ඵල මහානිසංස ලැබෙනවා. ඒ නිසා ආවාසගයක් පූජා කිරීම, ඒවාට මුදල් පූජා කිරීම, ඒවාට අවශ්‍ය කරන කලමනා පූජා කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ තුලින් තමන්ගේ ජීවිතයට මහත්ඵල මහානිසංස ලබා ගන්න පුළුවන් පින්නතුනි. ඊළඟට හතරවෙනි පින්කම තමයි බුදු පාමොක්
මහා සංඝයාට සංඝ සතු කරලා දානය දීම. බුද්ධ ප්‍රමුඛ මහා සංඝ බුදුහාමුදුරුවෝ ප්‍රධාන මහා සංඝයාට සාංගික වශයෙන් දානය පිරිනැමීම. දැන් සාංගික වශයෙන් දානය දෙන්න හාමුදුරුවරු මෙච්චර ඕනේ කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. පින්නතුනි සාංගික කියන වචනය තියන්නේ සමූහය කියන එකයි. සමූහයක් අරමුණු කරගෙන උපසපන් එක භික්ෂුවකට හෝ පූජා කළොත් මෙය සාංගික වේවා කියලා එතන සාංගික දානයක්. එහෙම නැතුව භික්ෂූන් වහන්සේලා 4ක් ඕනය, 5ක් ඕනය, 10ක් ඕනය. ඒ ඉතින් අපේ හිතේ සතුටට ඇති කරගන්න දේවල්. එහෙම නැතුව එහෙම අවශ්‍යතාවයක් නැහැ. සාංගික කරන්නේ දායකයා. දායකයාගේ හිත තුලයි ඒක තියෙන්න ඕන. මේක මා පූජා කරන්නේ සාංගිකව ශාසනයටයි. එතකොට ශාසනයට පූජා කළාම එහි ඇති ගැටලුවක් නැහැ. ඒ පූජාව ශාසනය වෙනුවෙන් කරන පූජාව. එතන හාමුදුරුවෝ ගාන බලන්න ඕනේ නැහැ. මෙච්චර ගානකට පූජා කරයි කියලා කිව්වම එතන වෙන්නේ අනිවාර්යයෙන්ම පුජ්‍යලික පූජාවක් වෙනවා. එක හාමුදුරු කෙනෙක් උපසම්පදා හිටියම ඇති සාංගිකව යමක් පූජා කරන්න. ඒ නිසා මෙතන හිතයි. එතකොට භික්ෂූන් වහන්සේලා වාක්‍යයක් කියවන්න ඕනේ. ඒ කියවන්නේ දායකයා දන්නේ නැති නිසා. නැත්තම් ඒක භික්ෂුව කියවන්න ඕන වාක්‍යයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම මේක දායකයා දැනගෙනයි කියන්න ඕන. දායකයානේ දැන් දානයක් ගෙනාම ඒ දානේ පූජා කරන්නේ දාන වස්තු පූජා කරන්නේ දායකයානේ. එයාම දැහැමිව උපයාගත්ත සල්ලි වලින් තමයි දානෝපකරණ අරගෙන උයලා පියලා පිළියෙල කරලා ගෞරවයෙන් විහාරස්ථානයට ගෙනල්ලා පළවෙනි කොටස බුද්ධ පූජාව වැඩිට පූජා කළා. දෙවෙනි කොටස බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට සාංගිකව පූජා කරනවා. එතකොට දාන වස්තුව ගේන්නේ දායකයා. දාන වස්තුව පූජා කරන්නත් ඕන දායකයා. දායකයා දන්නේ නැති නිසා තමයි හාමුදුරුවෝ පූජා කරවන්නේ. එහෙම නැත්නම් හාමුදුරුවෝ එතෙන්ට අවශ්‍ය නැහැ මේ වාක්‍ය කියවන්න. මහා සංඝරත්නයට පූජා කරනවා පූජා වේවා කියන අදහස තියෙනවා නම් එච්චරයි. පින්නතුනි ගාථා ඇති වෙන්නේ පසු කාලයේදීනේ. හුඟක් ගාථා. අපි හිතනේ මෙතන ඕන. නේ දැන් මල් පූජා කරන්න පහන් පූජා කරන්න අපි ගාථාවක් කියනවා. හැබැයි ගාථාවේ මෙලව සංසාර තේරුමක් දන්නේ නැතුව ඕක මන්ත්‍රයක් වගේ ජප කළ වැඩක් නැහැ. ඒකේ තේරුම දැනගෙන කියන්න ඕන. ඉතින් අපේ හිත තුල ඇති කරගන්න ඕන දේ තමයි ගාථා නැතුව පූජා කළත් ශ්‍රද්ධාව උපදවාගෙන හිතුවොත් පූජා කළොත් එතන මහත්ඵලයි මහානිසංසයි. එතකොට මේක හිත තමයි බලපාන්නේ ශ්‍රද්ධාව තමයි බලපාන්නේ. ඒ නිසා පුජ්‍යලිකව යමක් පූජා කරනවාට වඩා මහා ආනිසංස ගෙන දෙන පින්කමක් තමයි සංඝ සතුව පූජා කරන්න. එතකොට සාංගිකව පූජා කරනකොට දානපතිත්වයේ ඉඳගෙන තමයි පූජා කරන්න ඕන. තමන් කනබුන ආකාරයට වඩා ප්‍රණීතව පිරිසිදුව උසස් ලෙස පිළියෙල කරලා පූජා කරන්න ඕන. හාමුදුරුවොත් එක්ක කේන්තියෙන් දාණය දෙන්න බැහැනේ. ගමේ පේන්න ඕන නිසා දානි දීලා හරියන්නේ නැහනේ. ඒ නිසා දෙන්න ඕන මේක අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාව උපදවාගෙන. එතකොට ශ්‍රද්ධාව උපදවාගෙන හරියට දානි දුන්නොත් එයින් මහත්ඵල මහානිසංස ලැබෙනවා. ඉතින් භික්ෂූන් වහන්සේලාට අගුණ නොවන භික්ෂූන් වහන්සේලාට තම ජීවිත පැවැත්මට උපකාර වන භික්ෂුවගේ ජීවිත පැවැත්ම කියන්නේ ශාසනයේ තව කලක් පවතිනවයි කියන එකයි. එතකොට උන්වහන්සේ තව තවත් පුණ්‍ය කර්ම කුසල කර්ම කරනවා. ශාසනය වෙනුවෙන්, තමන් වෙනුවෙන්. එතකොට ඒක තමයි පින කියලා කියන්නේ. අපේ දානේ වළඳලානේ මේ දේ කරන්නේ. භික්ෂුවට ශක්තිය ලැබුණේ. භික්ෂුවට ජීවත් වීමේ වරම ලබා දීලා තියෙන්නේ අපේ දානෙන්. ඒ නිසා එහෙම හිතලා තමයි පූජා කරන්න ඕන. මේක නිසං කන්න බැරි දේවල්, Tamanට පාවිච්චි කරන්න බැරි දේවල් භික්ෂුන් වහන්සේලාට පූජා කළ වැඩක් නැහැ. දානි දෙන්නම් වාලි දීලා වැඩකුත් නැහැ. ලෝකෙට පේන්න දානි දෙනවා. හැබැයි එතන භික්ෂුවකට වළඳන්න දෙයක් නැහැ. ඒ නිසා එහෙම දානි දීලා වැඩක් නැහැ. දානි දෙන්න ඕන හොඳම විදියට තමයි දන් දෙන්න ඕන. ඇයි? පරිත්‍යාගශීලී චේතනාව මෙතන තියෙන්න ඕනේ. නැත්තම් දාන දීලා වැඩක් නැහැ නේ පින්නතුනි. අල්ලගෙන දන් දීලා වැඩක් නැහැ. ඒ නිසා සාංගිකව දානිය දෙන එකත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට 8 මහා කුසල් අතරේ 4 වෙනි පින්කම. 5 වෙනි පින්කම තමයි පින්නතුනි
බුද්ධ ධර්මයේ ලිවීම හා ලියවීම. ඒ කියන්නේ බුදුදහම ඉදිරි පරපුරකට මේ පර්යාප්තිය පවත්වාගෙන යන්න දහම් පොත්පත් ලියවන්න ඕන. ධර්මයේ ලියලා තියාගන්න ඕන. ධර්මයේ ලියලා තිබ්බේ නැත්තම් පර්යාප්තිය පවතින්නේ නැහනේ. වාචෝද්ගත ක්‍රමයට අතීතයේ ගෙනාව. අද දියුණුයි. ඉතින් අද තාක්ෂණය පාවිච්චි කළා මේක අන්තර්ජාලයට ඇතුල් කරලා තියන්න පුළුවන්. නොමැකෙනසේ පොතපතේ ලියලා තියන්න පුළුවන්. CD වල පෙන් වල දාලා තියන්න පුළුවන්. ඉතින් මේක ලියලා පුස්කොළ පොත්වල ලියලා තියන්න, පුස්කොළ වල ලියලා තියන්න පුළුවන්. ගල් වල ලියලා තියන්න පුළුවන් ත්‍රිපිටකය. ඉතින් ඒ නිසා මෙවැනි දේ මහත්ඵල මහානිසංස ලැබෙන පින්කම් ඇටියටයි සඳහන් වෙන්නේ. 6 වෙනි පින්කම තමයි සංඝසතු කර බුද්ධ පූජා වශයෙන් නෝ සංඝසතු කර හෝ කෙත්වතු පූජා කිරීම. විහාරස්ථානයකට දැන් ඒ කාලේ රජවරු මුළු ලංකාවම පූජා කළා දළදා හාමුදුරුවන්ට. මුළු ලංකාවම පූජා කරා ශ්‍රී මහා බෝධීන් වහන්සේට. එවැනි ස්වභාවයක් තියෙන. එතකොට කෙත්වතු අදත් පූජා කරනවා. අපි දන්නවා විහාරස්ථානවලට අපේ දායක පින්වතුන් තමයි ඉඩකඩම්, කෙත්වතු, ගම්බිම් මේවා පූජා කරන්න. ඉතින් අදත් පූජා කරනවා. ඉතින් එවැනි සදහැවතුන් ඕනතරම් ඉන්නවා. ලෝභකමේ මසුරුකමේ එකතු කරන කොටසකුත් ඉන්නවා. අබමල් රේණුක දෙයක් පූජා නොකරන. හැබැයි බොහෝ පරිත්‍යාගශීලීන් ඉන්නවා. ලෝකෙ කොහෙවත් නැති විදියට ලංකාවේ එහෙම පරිත්‍යාගශීලීන් ඉන්නවා. සමහරව හිතනවා ලෝකෙ තමයි තින්නේ කියලා. නෑ. අපි දැකලා තියෙනවා, අපි දන්නවා, අපිට පුජ්‍යලික අත්දැකීම් තියෙනවා. ලංකාවේ ඊටාම සදහැවත් පරිත්‍යාගශීලී පින්වතුන් ඉන්නවා. ඒ නිසා තමයි මේ ශාසනය මෙච්චර කල් පවතින්නේ. ඊළඟට පින්වතුනි බුදු පිළිම තැනවීම. බුද්ධ ප්‍රතිමා තැනවීම ඊටාම වැදගත්. ඊළඟට චෛත්‍ය ඉදි කරවීම. ආවාස ගෙවල්, බෝධි ප්‍රාකාර මේවා ඉදි කරවන්න පුළුවන්. මොකද ඒවා ලක්ෂ කෝටි සංඛ්‍යාත පිරිස් වැඳුම් පිදුම් කරන ස්ථාන. සදහැවතුන්ගේ වන්දනා මානයට ලක්වන ස්ථාන. බුද්ධ ප්‍රතිමාවක් කිව්වොත්, චෛත්‍යයක් කිව්වොත් කොයි තරම් වන්දනාමාන කරනවද? එතකොට එවැනි පින්කමක් කරගන්න තියෙනවා නම්, කළා තියෙනවා නම් හැමදාම පින් වැඩෙන පින්කම් හැටියටයි සඳහන් කරන්න පුළුවන් පින්වතුනි. 8 වෙනි පින්කම තමයි වැසිකිලි කැසිකිලි තනවා පූජා කරනවා. දැන් ඒව අත්‍යවශ්‍ය දෙයක් නේ. ඒ භික්ෂූන් වහන්සේලාගේ පරිහරණයට වේවා. එහෙම නැත්නම් විහාරස්ථානයට එන සදහැවතුන්ගේ පරිහරණයට. සදහැවතුන්ටත් පරිහරණය කරන්න ඕනේ. පොයේ දවසට සිල් ගත්තාම, භාවනා වැඩසටහනකට ආවහම, ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ආවහම, පිරිත් සජ්ජායනයක් ශ්‍රවණය කරන්න ආවහම ඒකට සම්බන්ධ වෙන අයට Tamanට අවශ්‍ය කාර්යයක් තමයි වැසිකිලි කැසිකිලි දෙක. ඉතින් ඒකත් විහාරස්ථානයක තියෙන්න ඕන. භික්ෂූන් වහන්සේලාගේ සැප පහසුව සඳහාත්, දායකයන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහාත් මේක තියෙන්න ඕන. ඉතින් පොදු ස්ථානවල වුණත්, විහාරස්ථාන නොවුණත්, පොදු ස්ථානවල වුණත් මේ වැසිකිලි කැසිකිලි තැනවීම මහා පින්කමක්. මේක පින්වතුනි ලොකු අවශ්‍යතාවක් නේ. ඒ නිසා ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙන්න කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ඒක ඊටාම වටිනවා. මෙන්න මේ පින්කම් 8 තමයි 8 මහා පින්කම් අතරට ගැනෙන්නේ. මේ මං සඳහන් කළේ පින්වතුනි කාලයේ පමණින්. මොකද මේවා එකක් ගැන පැය ගණන් සාකච්ඡා කරන්න පුළුවන්. මම මේ 8 ගැනම ඔබ දැනුවත් වෙන්න සඳහා උත්සාහයක යෙදුනේ. ඉතින් ඔබ මේ 8 මේ පින්කම් 8 ජීවිත කාලේ කොහොම හරි මම මේ පින්කම් 8 කරගන්නවා. මගේ ශක්ති පමණින් මම මේක කරනවා කියලා අදිෂ්ඨාන කරගන්න. එතකොට මේ පින්කම් එකින් එක සිද්ධ කරන්න පුළුවන්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මට චෛත්‍යයක් හදන්න සල්ලි නැහැ. මට බුද්ධ ප්‍රතිමාවක් හදන්න සල්ලි නැහැ. නෑ, හදන්න තමන් පුච්චලිකව තනියම වියදම් නොකරට කමන්නේ. ඒකට දායක වෙන්න. ඒකට මුදලක් පරිත්‍යාග කරන්න. ඒකේ කොටසක් බාර ගන්න. ඒකට අවශ්‍ය කරන යකඩ කූරක් ගෙනල්ලා දෙන්න. ඒකට අවශ්‍ය කරන සිමෙන්ති කොටයක් ගෙනල්ලා දෙන්න. ඒකට යන
වියදම දෙන්න. එතකොට Taman දායක වුණා වෙනවා. ඒ නිසා මුදල් තියන අයට කරන්න පුළුවන් අපිට බෑ කියලා දුක් වෙන්න එපා. ඕනම පින්කමක් කරන්න පුළුවන් ඒකට සම්බන්ධ වෙලා. ඒ නිසා මේ පින්කම් 8 එක සැරේ බැරි නම් 8 සැරේකදී හරි 8 වාරයකදී හරි හෙමින් හරි ජීවිත කාලය තුලදී කරගන්න ඔබත් අදිෂ්ඨාන කරගන්න මෙලොවත් යහපත ඇති වේවි පරලොවත් සුගතියත් වේවි මනුෂ්‍ය සැප දිව්‍ය සම්පත් ලබා ගන්න පුළුවන් වේවි මේ තුලින් යම් දිනක සකල ක්ලේශයන් ප්‍රහීන කරලා මහා නිවනත් සාක්ෂාත් කරගන්න පුළුවන්. එවැනි තත්ත්වයක් ගොඩනගා ගැනීමට ඔබට නිසි අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ පින්වත් දායකත්වයෙන් කටයුතු කළේ පන්නිපිටිය ලියනගොඩ 1136 1 නිවසේ චාලට් මව බිරිඳ ප්‍රියංකා හා දරු දෙදෙනා විසින්. ඉතින් මේ මහත්මීන් එකතු වෙලා තමයි අද මේ පින්කම සිද්ධ කරලා මහා පින් සමූහයක් ජීවිතයට එකතු කරගෙන ප්‍රාර්ථනා කීපයක් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් 2021 9 වෙනි මාසයේ 29 වන දින ජන්මදිනය යෙදෙන ජගත් නිලන්ත ලියනගේ මහතාට නිරෝගී සුවය, චිරජීවනය, දීර්ඝායුෂ, ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදය දලදා හාමුදුරුන්ගේ පිහිට ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර දායකත්වය ගත් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා ගෞතම බුදු සසුන තුලම නිර්වාණ අවබෝධය ලැබීම පිණිස හේතු වාසනා වේවා. කොවිඩ් වසංගතයේ මුළු ලෝකයෙන්ම තුරන් වේවායි ප්‍රාර්ථනා කරනවා. පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන වසර 8කට පෙර මිය ගිය හෝමාගම MAV ගුණරත්න පියා, ඥානරත්න පියා, වසර 7කට පෙර මිය ගිය අජිත් නිශාන්ත මාතර ආරච්චි සහෝදරයාට ඇතුළු ආතා ආච්චිලා දෙදෙනාට ලියනකොට BA පෙරේරා සීයා ආච්චි රාජා මාමා ලොකු අම්මා ඇතුළු සැමට හිරිපිටිය මීගොඩ මාගම්මන නුගේගොඩ මියගිය ඥාති සැමට මොරකටිය රොෂාන් අබේ බණ්ඩාර සහෝදරයාට මේ සියලු දෙනාට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පින් මේ සියලු දෙනාට මාත්පත් වේවා. භවගාමී ජීවිතේ වාසනාවන්ත වේවා. උතුම් අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා චාලට් හා කමලා මේ මව් වරුන් දෙපළට දෙපාර්ශවයේම සියලුම ඥාතීන්ට ධර්මිෂ්ඨ ගුණැති සොයුරු චමින්ද මාතරාරච්චි ජානක ශාමිකා ඇතුළු සියලු ඥාති සොයුරු සැමට නිසල් හිරුන් සනුල් සෙනුගි චන්දිදුව ඇතුළු සෑම දිනාටමත් දේශකයාණන් වහන්සේටත් රණවිරුවන්ටත් වැඩසටහන මෙහෙවන හැමටත් ඒ වගේම ගයාන් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ පින් බෙලෙන් මෙලොව යහපත වේවා පරලොව සුගතිය වේවා අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ සැප්තැම්බර් මාස 29 වන දින ජන්මදිනය සමරන ජගත් නිලන්ත ලියනගේ මහත්මයාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. එවෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ පන්නිපිටිය ලියනගොඩ 1136 1 නිවසේ පදිංචි දයාපර මෑණියන් වන චාලට් මහත්මිය සහ ආදරණීය බිරිඳ ප්‍රියංකා හා දරු දෙදෙනා ඇතුළු
පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 07118 57 57 13 දුරකථන අංකයට 07118 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.